හරි. අපි ඉස්සෙල්ලා ඒ කියන්නේ කලින් පාඩේ කතා කර අපි දැන් කතා කරන්නේ කොහොමද මේ දිගටම කතා කරගෙන යන්නේ mathematics of finance කියන අපි පස්වෙනි පාඩම chapter 5 එක. දැන් අපි මේකේ එක කොටසක් ගිය සතියේ කරා. ගිය සතියේ නේ කලින් වීඩියෝ එකේ කරා. එතකොට ඒකෙදී අපි කතා කරා interest එක කියන්නේ මොකක්ද කියන එක. ඊට interest එක දෙකට බෙදුණා. එකක් simple අනිත් එක compound කියලා. compound කියන්නේ පොලිය. මේවා ගැන අපි කතා කරා. ඊට පස්සේ කතා කරා present value future value එක ගැන අනාගත හා වර්තමාන ආගයන් ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා nominal and effective rate. nominal and ඒ කියන්නේ නාමික හා සඵලදායී අනුපාතය ගැන කතා කරා. ඊට පස්සේ අපි අන්තිමට කතා කරා equation of value. ඒ කියන්නේ ඒකෙන් කතා කරා ඒ කියන්නේ සමාන අගයන් වලින් නෙවෙයි. ඒ කියන්නේ equation of දැන් මේවා නම් මතකයි nominal rate සඵලදායී පොලිය ගැන මේකෙන් කතා කරේ අපි සල්ලි වගේක් දානවා සමාන කාල පරතරවල අතර නෙවෙයි සමාන වටිනාකමුත් නෙවෙයි දැමි. ඒවා ගැන මතකයි කලින් වීඩියෝ එක බලනවා. ඒ ඔක්කොම තේරෙනවා. හරි. අපි අද කතා කරන්නේ මේ ඔක්කොම තියෙන්නේ 5.1. 5.1ට අදාළ. ඒ කියන්නේ අපි පස්සේ chapter එකේ 5.1ට අදාළ ඒවා ටික තමයි කලින් වීඩියෝ එකකින් කතා කරේ. දැන් අපි අලුත් කොටසක් තියෙන්නේ. මේකෙන් කතා කරන්නේ annuities. මොකද්ද මේ annuities කියන්නේ? අපි මෙහෙම හරි. කලින් හිතන්නකෝ. හරි මම උදාහරණයක් කියන්නම්. මෙහෙමයි. අදත් අපි හිරුන්න ගමුකෝ. හිරුන් යනවා. හිරුන්ගේ ළමයාත් එක්ක හිරුන් යනවා බැංකුවට. හරිද? හිරුන්ගේ ළමයාත් එක්ක යනවා හිරුන් බැංකුවට. හිරුන් බැංකුවට ගිහිල්ලා කියනවා මට පුතාට 18 වෙද්දි පුතාට හරි 18 වෙද්දි රුපියල් මිලියනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම සල්ලි දාන්නම් මට පුතාට අවුරුදු 18 වෙද්දි මිලියනයක් ඕනේ. හරිද? දැන් අපි කලින් ඉගෙන ගත්තේ මොකද? කලින් ඉගෙන ගත්තා මේ වගේ අනාගත එකක් දුන්නා නම් වර්තමානයේ අවුරුදු 18 කලින් හොයන්න පුළුවන් සමීකරණය මොකද්ද? අපි දැම්ම S සමාන S මේකයි P සමාන කරලා, ඒ කියන්නේ present value එක හොයලා ඒ අදාළ rate එකක් දාලා මේ rate එකක් දාලා මේ P එක දානයි මේ මතක තියෙන්න ඕනේ. කලින් සතිය හැදුවා. එක දානයි එක දාලා අපිට දැන් මේ ගාණක් ඕන හින්දා මේ සූත්‍රය දාලා හදන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ඊට පස්සේ මෙහෙම මේ සූත්‍රය දාලා හදලා ඒ බැංකුවේ මිස් කියනවා ඔයා මේ මෙච්චර ගාණක් දාන්න අද දාන්නවා 2,50,000. එහෙම වුණොත් ඔයාට අවුරුදු 18ක් ඉවරනට පස්සේ ඔයාට මිලියනයක් සල්ලි ගන්න පුළුවන්. පුතාගේ account එකේ මිලියනයක් තියෙනවා. හරි. ඒක තේරෙනවනේ. ඒ කලින් හදාපු ගණන් කලින් විදිය. ඒතර එකපාර සල්ලි දැම්මා. ඒ මිලියනයක් මේ කියන්නේ ලක්ෂ 2කමාරක් අද දාන්න ඔයාට අවුරුදු 18ක් ඉවරනට පස්සේ මිලියනයක් ගන්න පුළුවන්. දැන් හිරුන් කියනවා මං ගාව එච්චර සල්ලි නැහැ. මං ගාව 2,50,000ක් එකපාර දාන්න නැහැ. මං රජයේ රැකියාවක් කරන්නේ. නැත්නම් මොකක් හරි ප්‍රයිවට් හරි කොහේ රැකියාවක් කරන්නේ. මට පුළුවන් මගේ මාසේ පඩියෙන් පොඩි ගාණක් මාසේ ගණන් ඔයාලා කියන ගාණක්. මාසේ පඩි මට හැම මාසෙම පඩි හම්බ වෙනවනේ. කියන්නේ අවුරුදු ගාණම මාසෙට පඩි හම්බ වෙනවා. ඒ පඩියෙන් කොටසක්. ඒ කියන්නේ ඔයාලා කියන කොටසක්. ඒ කියන්නේ මිලියනයක් හැදෙන්න ඔයාලා කියන කොටසක් හැම අවුරුද්දෙම මගේ පඩියෙන් වෙන් කරන්න පුළුවන් මට. ඒ කියන්නේ මගේ පඩිය තියෙනවා. පඩියෙන් හැම අවුරුද්දෙම කොටසක් මම වෙන් කරනවා. ඒ කියන්නේ account එකට transfer කරනවා. කොටසක්. හරිනේ. අන්න එහෙම. ඒ කියන්නේ දැන් මොකද කරේ? එයානේ එකපාර සල්ලි දැම්මේ නැහැ. හැම අවුරුද්දෙම හැම මාසෙම ඒ කියන්නේ මේ ඔහොම තියෙනවා. දැන් අවුරුදු 18ක් යනකම් මේ අවුරුදු 18 කියන්නේ බිංදුව වර්ෂින් අවුරුදු 18ට. අවුරුදු 18ක් අවසානයේ මෙයාට අරගක් ඕන. මේ මිලියනයක් ඕන. මෙයා කියනවා මේ මාස ගොඩක් තියෙනවනේ. 12 වරක් 18 මාස ගොඩක් තියෙනවනේ. අන්නේ හැම මාසෙම කිසියම් ගන්න අර
ළමයාගේ account එකට ගාන දානවා. අන්න මෙහෙම තියෙදි. සමාන දැන් හැම මාසෙම මොකද සමාන කාල පරතර මාසේ සමාන අගයක් සමාන අගයක් සමාන කාල පරතරයක් සමාන අගයක් අන්න සමාන කාල පරතරයක් සමාන අගයකින් මුදල් එකතු කරන එකේ ඒකේ අනාගත අගය හරි ඒකේ present value එක හොයන එකට තමයි කියන්නේ annuities කියලා. තේරුණාද? උදාහරණයක් අපි දැන් අපි කලින් ගණන් වල මොකද උනේ? අපි කලින් හදපු ගණන් වල මම දැන් කලින් මතක් කරා එකපාරටම යාලා සල්ලි ගොඩක් දැම්මා. පළවෙනිින් අපි ඉගෙන ගත්තේ වල එයා සල්ලි ගොඩක් දැම්මා. අවුරුදු ගානකට පස්සේ ෆියුචර් වැලියු එක කොච්චරද කියලා හෙව්වා. මෙයා මේ අතරතුර මොනවත් කරේ නැහැ. මොනවත් කරවුවේ නැහැ. ඒ දාපු සල්ලි ටික එහෙම තිබ්බා. අරයා කිව්වේ පළවෙනි අවුරුද්දේ මෙහෙම තිබ්බා. දෙවෙනි අවුරුද්දේ මේ එකතු වෙච්ච සල්ලි ටික තමයි ආයේ මෙතෙන්ට වෙලා ආයේ පොලි හැදුනේ. දෙවෙනි අවුරුද්දේ. එහෙමනේ. හරි. ඒ අර පළවෙනි. ඊට පස්සේ දෙවෙනි එකේදී කිව්වා equation of value එකේදී කිව්වා සල්ලි ගාණක් දැම්මා. ආයේ මෙහෙම ගියා. සමාන කාල පරතරයක නෙමෙයි. මෙයා මේ පළවෙනි අවුරුද්දේ දැම්මේ ලක්ෂයක්. ඊළඟට අවුරුද්දකින් දානවා රුපියල් 10000. ඊට පස්සේ අවුරුදු එකයි තව අවුරුදු දෙකක් ගියාට පස්සේ දානවා ආයේ ලක්ෂ 3ක් විතර. දැන් මේක මොකද? සමාන කාල පරතරයක් නැහැ. අවුරුද්දයි මෙතන අවුරුදු දෙකයි. සමාන මුදල් එකකක් නෙමෙයි. ලක්ෂයක් දැම්මා 10000ක් දැම්මා ලක්ෂ 3ක් දැම්මා. සමානත් නැහැ. මේක ගැනත් කතා කරා අපි කලින් එකේ. equation of value කියන එකේදී මේක ගැන කතා කරා. මේකෙන් ගන්නුත් හදුවා. අර ණයක් එහෙම ගෙවන්න එක තමයි. ඒක දැක්කම සමාන කාලවලට න්යාය එකඟ වෙන්නේ එක එක කාලවල ගෙවන්න. එකම සමාන අගයකුත් නෙමෙයි. මේකෙදි කියන්නේ. ඒතකොට දැන් මේක කියන එක තේරෙනවනේ. සමාන අගයක් සමාන කාල පරතරවල. ඒ කියන්නේ මේ අවුරුදු ගාන පුරාම යන්නේ සමාන කාල පරතරවල. එයා ඒ කියන්නේ හැම each month හැම මාසෙම සල්ලි දානවා. සමාන අගයක්. ඒ කියන්නේ එයාගේ පඩියෙන් හැම මාසෙම කැපෙන සමාන අගයක්. අන්න එහෙම එකතු වෙලා අවුරුදු 18කට පස්සේ එකතු වෙන ගාන තමයි මේක. මිලියන. තේරුණාද මේකේ මොකද්ද කියන්නේ කියන එක? ඒ කියන්නේ මොකද්ද මේක වෙන්නේ කියලා කලින් ගණන් වල නම් අපි එහෙම කරේ නෑනේ. එයාලා හිතෙන දවස්වල සල්ලි දාපු එකක් තිබුණා නැත්නම් එකපාරක් සල්ලි දාලා පාඩුවේ හිටියා. මේක කියන්නේ හැම මාසෙම සමාන ගාණක් යන එක. තේරුණාද? තේරුණා විවර. දැන් මම කියන්නේ උදාහරණයක් විදිහට. වසර ගානක් තියෙනවා. මේ වසර ගාන මේ අවුරුද්දක් කියලා හිතන්නකෝ. එයාගේ අවුරුද්දක් ඇතුළත දාන්නේ. අවුරුද්දක්. එයා කියන අවුරුද්ද මේ ඵල බිඳුවෙනි අවුරුද්ද මේකයි. මෙයා කියන හැම මාසෙම කීයක් හරි දාන්න කියලා. ආයෙතොර මෙයා මේ අවුරුද්ද 10ක් දානවා. මේ මාසේ 10යි. මේ මාසේ 10යි. ආයෙ මේ මාසේ 10යි. මේ මාසේ 10යි. මේ මාස 12ම දානවා. මේ මාස 12ම. අන්න ඒ වල වගේ මේකයි ඔක්කොම එකතු වෙලානේ හැදෙන්නේ. මේ 10යි මේ 10යි ඔක්කොම එකතු වෙලා. හැබැයි හැම මාසෙම මේ හැම කාල පරතරයක් අතරම තියෙන මාසයක්. එක මාසයක්. හරිද? මෙන්න මේක. ඒ කියන්නේ මෙහෙම දැම්මොත් මේතන කොච්චරක් එකතු වෙනවද? අනාගත වටිනාකම නෑනේ. අවුරුද්ද වටිනාකම අපි අදනේ තීරණය කරන්නේ කොච්චරක් එකතු වෙනවද කියලා. කියන්නේ හැම මාසෙම 10 දැම්මොත් අනාගතේ කොච්චරක් එකතු වෙනවද කියන එක. ආයතර මේක හොයන සමීකරණය තමයි මෙතනින් ගන්න ෆියුචර් වැලියු එකනේ. ආයතර කොහොම ලියන්නේ ඒක? S සමානයි R බෙදීම I 1 ධන I n ඍණ 1. R මේ තියෙන S කියන්නේ FP future value S සමානයි R ඍණ R බෙදීම I වරහන් ඇතුලේ 1 ධන I වල n වෙනි බලය ඍණ 1. මේවා දන්නවනේ I කියන්නේ මොකක්ද කියලා දන්නවා. n කියන්නේ මොකක්ද කියලා දන්නවා. මේ ඔක්කොම අර ෆ්‍රීකවන්සි. මෙතන R කියන්නේ මොකද්ද? R තමයි අපි ගෙවන වාරිකය. අපි ගෙවන කොටස. අපි ගෙවන හැම මාසෙම ගෙවන කොටස. හැම මාසෙම ගෙවන කොටස සමාන නැද්ද? සමානයි. හැම මාසෙම ගෙවන්නේ සමාන අගයක්. මේ තියෙන්නේ R කියලා අගයක්. හරිනේ. මේක තමයි මේ සමීකරණය. මෙන්න මේක මතක තියාගන්න ඕනේ. S සමානයි R බෙදීම I 1 ධන I වල n වෙනි බලය ඍණ 1. හරිද? එච්චරයි මේ කියන්නේ. හරි. මේක අවුලක් නැහැ නේද? මේ කියන්නේ මේකෙන් කරන්නේ අනාගත අගය හොයන එක. ඒ කියන්නේ මේ වගේ ගෙවනවා නම් මෙන්න මෙතෙන් දෙන කොච්චරක් දෙනවා කියන එක කොච්චරක් දෙනවද කියලා බලන්න. ඊළඟ එක මම එහෙම present value එකක් කියන්නම්.
ඒ විදිහටම. දැන් අර මං ඉස්සෙල්ලා කියපු සිද්ධිය මොකක්ද උනේ? හරි අරවලද අපි දන්නේ නැහැ. එයා සමහර අයට දැන් අරයා නම් කවුද? හිරුන්නම් කිව්වේ එයාට අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ ළමයා account එකේ මිලියනයක් තියෙන්න ඕන කියලා. දැන් අනිත් අය එහෙම කියන්නේ නැහැ මට මෙච්චරක් තියෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ. එයා කියන්නේ මගේ මාසෙන් හැම මාසෙම ඔයාලගේ account මේ දැන් account එකේ ගාණ කඩු වෙන දැන් standing order කියලා කියන්නේ check. දැන් ඔය පඩියෙන් කැපෙන්නේ බැංකුවල එහෙම. අන්න ඒ වගේ. එතකොට මෙයා කියනවා මම හැම මාසෙම රුපියල් 1000ක් කපන්න. මෙයා දන්නේ නැහැ කීයක් එකතු වෙයිද කීයක් එකතු වෙන්න ඕනද කියලා කියන්නේ නැහැ බැංකුවට කීයක් එකතු වෙයිද එහෙම අදාළ මොකක්වත් දන්නේ නැහැ. මෙයා කියනවා හැම මාසෙම රුපියල් 100 පඩියෙන් කපන්න කියලා. කපලා එයාගේ account එකට දාන්න කියලා. හරිනේ. අන්න ඒක තමයි පළවෙනි එක කියන්නේ. දැන් හිරුන් කිව්වේ මොකද්ද? හිරුන් කිව්වේ මට අවුරුද්ද අන්තිමේට අවුරුදු 18 අවසානයේදී මිලියනයක් account එකේ තියෙන්න ඕනි කියලා. ඒ මාසෙට කීය හරි එකතු කළා. අන්න එතකොට මේ present value එකෙන් කියන්නේ මෙන්න මෙහෙම අවසාන නගේ අපිට දෙනවා S එක. ඒව එහෙම එකතු වෙලා ආපු S වල ගිය දෙනවා. මාසෙට කොච්චරද එකතු කරන්නේ එකතු වෙන්නේ කියලා අහනවා. අපෙන් අහනවා future value එක. අපෙන් අහනවා future value එක. ඒ කියන්නේ ආම T වල අගේ කියලා අහන්නේ. ඒ මේ එකතු වෙච්ච අගේ අද වටිනාකම වගේ. එකතු වෙච්ච අගේ අද වටිනාකම. එතකොට කොහොමද ගන්නේ? future value එක සමානයි මේ future value එකට කියන්නේ A S මේක A R බෙදීම I වරහන්ටත් කියනවා 1 ධන I වල sorry R බෙදීම I 1 ඍණ 1 ධන I වල n වෙනි බලය. ඒ සමානයි R ඍණ I වරහන් ඇතුලේ 1 ඍණ 1 ධන n වල ඍණ 1 වෙනි බලය. දැන් ඔයාලට කියන්න පුළුවන් අර ඉන්නකෝ. දැන් මේකනේ සමීකරණේ. අපි කලින් ගණන් වල S එක දුන්නාට පස්සේ S සමීකරණේ කොහොමද? P සමානයි 1 ධන I වල n වෙනි බලය. P සමාන. S සමානයි නේ future. එතකොට P හොයන්න අපි කරේ මේ සමීකරණයම අනිත් පැත්ත ගත්තනේ. අවුලක් නැහැ. මේ සමීකරණයම අනිත් පැත්ත හරවන එකක් තිබ්බේ. මොකක්වත් අවුලක් තිබ්බේ නැහැ ඒකේ. ඕකනේ. ඇයි දැන් අපිට දැන් මේකේ මේ කියන්නේ future value එක කොහොමද අපි ඒ සමීකරණය කොහොමද? ඒ කියන්නේ S එක කොහොමද? මේකේ S ආවේ කොහොමද? R I 1 ධන I එක ධන I R සමානයි 1 ධන I වල n වෙනි බලයේ ඍණ 1 1 ධන I 1 ධන I වල දැන් මේකෙම අනිත් පැත්ත හරවන ලේසි. يعني මේකම අනිත් පැත්ත හරවන අපි හිතනවා හරි ඇති කියලා නේ. ඒ කියන්නේ මේකේ නම් මේක ඒ කියන්නේ x උත්ත වෙලා තිබ්බ එකේ p උත්ත කරගත්තා නම් මේක හරි. දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් මේක x වලින් උත්ත කරලා තිනා. එහෙනම් මේක a වලට අරගෙන නම් මේකේ මොකක් හරි කරන්න හරි. එහෙම වෙන්නේ නැහැ. මොකද දන්නවද? දැන් මම හේතුව කියන්නම්. මෙහෙම සල්ලි දානවා කියන්නකෝ. මෙහෙම සල්ලි දාන යනවා. දාන හැම මාසෙම එකම අගයක් දාන්න. දැන් මෙයා අද දාන රුපියල් 1000 වටිනාකමයි මෙයා මේ කියන්නේ පළවෙනි මාසේ. ඒ කියන්නේ අවුරුදු 18ක් තුල දාන්නේ. මෙයා අද දාන පේනව නේද බෝඩ් එක? බෝඩ් එක පේනවනේ? මේ හරි පේනවනේ? හරි පේනවා. හරි. අද දාන රුපියල් 1000. මෙයා අද දාන්නේ. කියන්නේ පළවෙනි මාසේ දාන රුපියල් 1000යි අවුරුදු 18කට පස්සේ. අවුරුදු 18ට පස්සේ අන්තිම ඒක ඉවර වෙන දවසට අන්තිම දවසේ දාන රුපියල් 1000යි දෙකේම වටිනාකම් සමානද? අද දාන රුපියල් 10 වටිනාකමයි මෙයා අන්තිමට දාන වටිනාකමේ අගයන් වෙනස්. ඒ කියන්නේ මෙයා දාන්නේ සමාන අගයන්නේ. ඒතර මේකේ වැලිඩ් එක වැඩි නේද? අනිත් මේකට වඩා. අගය සමාන. මේකේ නාමික රුපියල් 10. එයා 10 වෙනස් කරන්නේ නැහැ නේ කවදාවත්. ඒ පඩි කොච්චර වැඩි වුණත් එයා මාසෙට account එකෙන් කැපෙන්නේ රුපියල් 10යි කියලා තියෙනවා. එතකොට තේරෙනව නේද? මේවා සමාන වුණාට මේකේ අවසාන අවසරයට යන්න මේකේ අගය වෙනස් වෙනවා. මේ කියන්නේ මෙහෙට යන්න මේකේ අගයන් වෙනස් වෙනවා. කියන්නේ මම ළඟ මේවල් පොඩක් ළඟ වැඩි දැන් ළඟ දාන ඒවල පොඩි يعني ෆියුචර් වැලියු එක තියෙනවා. ෆියුචර් වැලියු එක එදාට 1000ක්. හැබැයි ඒක මේ දවස් වලටදී මේක ඒවල් ප්‍රසන්ට් වැලියු එක පොඩ්ඩක් වැඩි. තේරුණාද ඒක? ඇයි මේ සූත්‍ර දෙක වෙනස් වෙන්නේ කියන්නේ? ඒක හොයන එක.
මේ දෙක මතක තියාගන්න. තේරුණාද? මේ දෙක මතක තියාගන්න. හරි මොකද්ද වෙන්නේ කියලා දැන් මොකද්ද වෙන්නේ කියලා තේරුණාද? හොයන විදියයි. තේරුණ නැත්තම් එතකොට දැන් ඔය S කියලා තියෙන එකේ ඒකෙන් ගන්න අපි ගෙවීම් ගෙවන වාරිකවල එකතුවනේ. අවසානකේ මේකෙන් ගන්නෙ මෙහෙම තියෙන එක. ගෙවන වාරිකවල අවසාන 100 එකතු කළා අවුරුදු 18 අවසානයේ එකතු වෙන එක. ඒ වලින් කියන ගන්න. වාරිකවල අනාගතගේ තමයි ඔකේ එහෙම හොයන එකේ අදාගේ අපිට මේකට SP ආදේශ කරලා ගන්න බෑ. මං අදහස් කරේ දැන් මේකෙන් අපි හොයන්නේ S කියලා කියන්නේ. අවුරුදු ගාණක් අවසාන වගෙන S අගේ. ඒ කියන්නේ රුපියල් 100 එකතු කරලා S අගයක් හොයාගන්න. මේක අපිට P වලට ආදේශ කරලා ගන්න බෑ. P වලට මේ සමීකරණයට දාලා ගන්න බෑ. මොකද මං කියන්නේ මේකේ අගයන් වෙනස් වෙනවා කියලා. අරකේ දැම්ම එකපාර සල්ලි ගාණක් දාලා අවුරුදු ගාණකට පස්සේ ඒ කවුලන්නේ. එකපාර දාපු ගාණනේ අනිත් පැත්ත හරවන්නේ කවුලන්නේ. දැන් මේකේ එක ගණන් වල ඒවනේ දාලා තියෙන්නේ. මෙතන දාපු 10 present value එක වෙන වටිනාකම මෙතන මේ අන්තිමට දාපු 10 මේ මැද දාපු වලත් අගයන් වෙනස්. ඒ කියන්නේ වර්තමාන අගයන් වෙනස්. ඒ හින්දා අපිට මේක ආදේශ කරන්න බෑ මෙතෙන්ට. ඒ කියන්නේ අපි අවුරුදු ඉන්න මං පැහැදිලිද? මං කියන්න දාපුව එක. ඈ? කිය කරන්නේ අහන්න. එන්න මෙහෙම. දැන් මේකනේ මං අවුරුදු 5ක් කියලා ගන්නම් අවුරුදු 5ක්. මම හැම මාසෙම රුපියල් 100යි මේ මෙතන තව තියෙනවා මං කියන්නේ එහෙම එකතු කරලා එකතු කරන කියන්නේ මගේ පඩියෙන් කැපිලා මෙතන එකතු වුණා කියන්නේ ගාණක් මොකක් හරි x කියලා ගාණ. දැන් මේක මෙහෙම හැම මාසෙම එකතු කරලා ගන්න මේ ගන්න මම ෆියුචර් වැලියු එකන්නේ. කොහොමද ෆියුචර් වැලියු එකන්නේ? මෙහෙම එක් මාසෙට එකතු කරන ඒවට කියන සමීකරණය තමයි මම අර කිව්වේ. ඒ කියන්නේ මෙහෙම එකතු කරන්නේ මාස සමාන කාල පරතරවලදී මේ අපේ පාඩම මේක මේ අපේ පාඩම මේක ගැන කියන්නේ සමාන කාල පරතර සමාන වටිනාකම් තමයි එකතු කරන්නේ. එතකොට කොහොමද එන්නේ? S සමානයි ඒක හොයන්නේ කොහොමද? R කියන්නේ මේ අපි දාන වාරිකයේ R බෙදීම I එක ධන I වල වරහන් දෙකක් කියන එක ධන I වල n වෙනි බලයේ ඍණ 1 බලයෙන් නෙමෙයි අඩු කරන්නේ. ඉතින් කරේ මේක නෝනේ සමීකරණේ. මේකෙන් අපි හොයන්නේ මෙතන අනාගතගේ FP එක. දැන් FP අපිට අනාගත වටිනාකමක් දීලා තියෙනවා. අපි අනාගත වටිනාකමක් present value එකට කරන්නේ. P කරගන්න නම් අපි කලින් ඒවල කොහොමද ඉගෙන ගත්තේ? මේ වගේ S වලින් දුන්න එක P වලට හදාගන්න නම් අපි මේක ආදේශ කරා. කොහොමද? S බෙදීම 1 ධන I. 1 ධන I වල n වෙනි බලය. S බෙදීම 1 ධන I වල n වෙනි බලය. ඒකෙදි මොකද උනේ අපි අර කලින් හදාගත්ත කලින් පාඩමේ කොහොමද තිබ්බේ? එයා එකපාර සල්ලි ගොඩක් දානවා. ඒ කාලය අතරතුර මොනවත් වෙන්නේ නැහැ. එකම සල්ලි ගාන තමයි මේ පැත්තට වෙන්නේ. එහෙම වෙලා S එකක් එනවා. P එක මෙහෙම එකම ගානකට තියලා S එනවා. ඒක රිවර්ස් එකකට ගත්තා. ඒක අවුලන්නේ නැහැ. ෂේප්. නැත්තම් සමහර ගානන් වල මැදින් දානවා. ඒතර මැදින් දැම්ම පස්සේ ඔක්කොම එකපාර ගන්න නැහැ. මේකට ගන්නවා. ඊට පස්සේ මේක නැත්තම් මේක ගාපලා තමයි අන්තිමට present value එකට ගලපන්නේ. අර මේකට ආදේශ කරනවා. දැන් මේකේ කොහමද? මේකේ තියෙන්නේ මාසෙන් මාසෙට ගණන් වල ගයන්න සමානද? මෙතන දාපු රුපියල් 100 වැලීඩ් එක වටිනාකමයි මෙතන තියෙන රුපියල් 100 වටිනාකමයි සමාන නැහැ. මොකද මෙතන තියෙන එකේ වෙනස්. අගයන් වෙනස්. මේක ළඟ දාපුවන්නේ මේ දවසට ළඟ දාපුවා. මේ හුඟා කලින් දාපුවා. තේරෙනවද? එතකොට මේ අර අපිට S සමානයි P සමානයි S බෙදීම I P සමානයි S බෙදීම P සමානයි S බෙදීම 1 ධන I කියන එක පාවිච්චි කරන්න බෑ. මොකද යාර වටිනාකම් වල වෙනසක් තියෙනවා. ඒ කියන්නේ නාමික වටිනාකම් එකයි. හැබැයි ලං වෙන්න වටිනාකම් වෙනස් වෙනවා. මේක ආදේශ කරන්න බෑ. ඒකට වෙනම එකක් තියෙනවා. මේ අපිට එකතු වෙච්ච එකේ වර්තමාන අගය ගන්න කියලා සමීකරණය තමයි R බෙදීම I 1 ඍණ 1 ධන I වල ඍණ n වෙනි බලය. තේරුණාද ඒක?
තේරුණාද අනිත? තේරුණාද? ඒ කියන්නේ අපි හොයවුවා අගයක් අනාගත අගය හොයනවනේ. අනාගත අගයක් දුන්නා මේකේ වර්තමාන අගය හොයන්න නම් අපිට අර සූත්‍ර ආදේශ ගන්න තිබ්බා. p සමානයි කියලා අපි කලින් වීඩියෝ එකේ කතා කරා p සමාන කරලා ගන්න තිබ්බා. ඒ ගත්තේ මොකක් හරි සල්ලි එකපාර දාලා අවසානයක් උනාට පස්සේ ඒ එන අගයක්. හැබැයි මේ ඇනුයිටිස් වල කියන්නේ මොකද? එකපාර සල්ලි ගොඩාක් එකලං ගොඩාක් දාලා තමයි අන්තිමට අගයක් ගත්තේ. අන්න ඒකට ඒක ආදේශ ගන්න බෑ. මොකද ඒ වටිනාකම් වල වෙනසක් තියෙනවා. ළඟ දාපු වල වටිනාකමයි මුලින් දාපු වල වටිනාකමයි වෙනස්. අන්න ඒ හින්දා තමයි මෙන්න මේ සූත්‍රය තියෙන්නේ. ඒව මොනවද හිතන්න ඕනේ මේ වගේ මේ කියන්නේ ඔයාලට පේනවා නම් සමාන වර්ෂයන් තුන සමාන අගයන් නම් දාලා තියෙන්නේ. ඒකේ මේ අනාගත අගය වෙනවා මේ සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. ඒකේ ඒ ආපු අගේ වර්තමාන අගය හොයන්න නම් මෙන්න මේක පාවිච්චි කරන්න ඕනේ. තේරෙනවද ඒක? ගණනක් හදමුද ඒකෙන්? හරි බං ගානක් හදමු අපි. හරි. අපේ මේ කෝස් මැනුවල් එකේ 49 වෙනි පිටුවේ example number 1. හරිද? example number 1. දැන් මේකේ මොකද්ද කියන්නේ? find the amount of the present time. හුඟක් වෙලාවට amount එක හරි present value කියලා දෙන්නේ present value කරලා දෙන්නේ මේ a හොයන්න කියලා. amount කියලා දෙන්නේ future value එක. හුඟක් වෙලාවට. ඒක ලෙච් එකේදීත් කියනවා මේ මෙහෙම අදහස් කරන්නේ අනාගත අගය හොයන්න කියන එක කියලා. දැන් මේකේ මොකක්ද කියන්නේ? find the මොනවද? ඒ කියන්නේ වර්තමාන අනාගත අගය සහ වර්තමාන අගය හොයන්නලු annuities. ඔකේ 5000ක් සද්ද ඇහෙනවද? මොකක් හරි සද්දයක් එනවද වහිනවා මේකට? ඇහෙනවද මම හරියට? ඔව් ප්‍රශ්න නැහැ. ප්‍රශ්නයක් නෑ බං ක්ලියර් ඇහෙනවා. මොකක්ද කියන්නේ? හැම මාසෙම හැම මේ කියන්නේ annuities per month. මාසෙට 5000ලු. මාසෙට හැම මාසෙම 5000. each month 5000ක් දානවා. ඒ කියන්නේ මොකද්ද මේ? R. අපේ එකේ R. එයා හැම මාසෙම දාන අයින් වෙන කොටස. දාන්නේ කොච්චර කාලයක්ද? අවුරුදු 5ක් සහ මාස 6ක්. කාලය කීයද? n කීයද? අවුරුදු 5ක් සහ මාස 6. මාස 6 කියන්නේ 5යි භාගයක්. කියන්නේ අවුරුදු 5යි මාස 6ක් කියන්නේ අවුරුදු භාගයක්නේ. මනිවෝටි. ඉන්ටරෙස්ට් රේට් එක කීයද? 10%යිලු. ගන්න වෙන එක කම්පවුන්ඩ් මන්ත්ලිලු. මාස්කට පාරාලු තමයි වැල් පොලිය ගන්න වෙන්නේ. කම්පවුන්ඩ් මන්ත්ලි නම් ඉන්ටරෙස්ට් රේට් එක බෙදන්න ඕනේ 12න්. දන්නවනේ මන්ත්ලි හින්දා. මේක දා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට හොයා අලුතෙන් ඇඩ් උනේ මේක විතරයි. මාසෙට දාන ඒ වාරිකේ 5000යි කියන්නේ. ඊට පස්සේ අහන්නේ අපි මොකද්ද? මේකත් අහනවා මේකත් අහනවා. දෙකම අහනවා නේද? එතකොට අපි කොහොමද පළවෙනියෙන් කරන්නේ? පළවෙනියෙන් අපි ගන්න ඉස්සෙල්ලා මේක හොයන්න කලින් ඉස්සෙල්ලා මේ අනාගත අගය හොයාගන්න. FP නැත්නම් S කියන එක හොයා ගන්න ඕනේ මේක ගන්න. දැන් අපි ගන්නවා. කොහොමද තියෙන්නේ? S සමානයි R බෙදීම I වරහන් ඇතුලේ 1 ධන I වල n වෙනි බලය ඍණ 1 ඔන්න ඔහොම. දැන් අපිට ඕනේ ඒවා ටික ආදේශ කරනවා. R කීයද? 5000යි. R 5000යි. I 110. 110 බෙදීම 12. ඒ කම්පවුන්ඩ් මන්ත්ලි හින්දා. 110 බෙදීම 12. ධන 1 ධන මෙතෙන්ට 110 බෙදීම 12ම නේ. අයිනේ. n කීයද? අවුරුදු 5මාරයි. අවුරුදු 5මාරයි. අවුරුදු 5මාර. අවුරුද්දකට කී පාරක් ගණනය වෙනවද? මන්ත්ලි. අපි එදා කතා කරා NF කියන එක. මේ මෙතන හැම වෙලේම NF විදිහට ගන්න. එහෙනම් කීයෙන්ද ගණන් ගන්නේ 12යි.
පහ මාරේවා 12. කීයද පහ මාරේවා 12? 12 වරක් පහ 60යි. තමා 6ක් 12 වරක් පහ 60යි. බලන්න 12 වරක් පහ 60යි. 66යි අවුරුදු 63යිනේ. මෙතන විතර 63යි. ඒ කියන්නේ අවුරුදු 5කට නම් මාස 60යි. පිළිතුරු භාගයට මාස 66යි නේද? ඔව්නේ 66යිනේ. ඔවුනේ 66යි බං. හරි 66යි. හරි මෙන්න මේක. දැන් අපි මේක කැල්ලකට දාලා එකපාරටම උත්තරේ ගන්න ඩිරෙක්ට් උත්තරේ. මෙච්චරයි තියෙන්නේ. මේක ආදේශ කරා අපිට උත්තරේ ගත්තා. පළවෙනි. ඒ කියන්නේ S හොයාගන්න. කීයක් දෙන්නේ? 4,37,580ක් දෙන්නේ. නේද? හරි බං ඕක තමයිනේ. මේ වගේ ගන්නේ එන්නේ. හරි. දැන් මේක තේරුණානේ. 4,37,580යි. දැන් අපි හොයාගත්තා අනාගතේ. ඒ කියන්නේ යා මාසෙට 5000 එකතු කරා නම් අවුරුදු 5යි මාස 6කට අවුරුදු 5මාරක් ඇතුළත මෙයාගේ මේ එකතු වෙන ගානේ අනාගතගේ කීයද? එදාට එකතු වෙනවා වගේ. එදාට account එකේ තියෙන ගාන මේ තියෙන එදාට account එකේ තියෙන. එදා කියන්නේ තියෙන්නේ 4,37,580යි. දැන් 4,37,580 කියලා අපි යවන්නේ. දැන් අපෙන් ආයේ ඒක විතර දාන්නේ. එයාලා අහනවා අපේ present value එක. ඒ එකතු වෙච්ච ගානේ අද වටිනාකම. එදාට ඒ ගාන වැටුණාට අද කොච්චරක් වටිනවද? අද වටිනාකම කියනවා. ඒතර අපි ඒකට කොහොමද ලියන්නේ? ඒ සමානයි මේ සමීකරණ දෙනවා. මේවා දෙනවා. මතක තියාගන්න ඕනේ හැබැයි. හරිනවද? දැන් අපි මේකට ආදේශ කරමු. R කීයද? 5000යි. ආයි ඉස්සෙල්ලා වගේම 110 බෙදීම 12 මෙතෙන්ට 1 ඍණ 1 ධන 110 බෙදීම 12 එන්නේ එකට ඍණ කීයද? ඉස්සෙල්ලා 66 යන්නේ. මෙතෙන්ට ඍණ 66යි. ඍණ එන් තියෙන්නේ. අපි දැන් මේක ආය අනිත් පැත්ත අර ආය අනිත් පැත්තට හදාගෙන එනවා. 5000 ඍණ 5000 ධන
මේ උත්තරයක් ආවද කාට හරි ආදේශ කරාට පස්සේ තේරෙන්නේ 2,53,000 ගණන්ද ආයේ? කීයද 2,53,040යි දායේ. ඔව් බං මටත් ඒ ගාන තමයි 2,53,040යි 2,280යි 2,53,040යි දශම 2,200. 2.8 ආ, 200 ගානක් එනවද එතකොට? ඔව් ඒකක් තමයි. හරි මෙන්න මේක මෙතර දැක්කනේ මෙන්න මෙහෙම උත්තරයක් එන්නේ මම ඒක හදලා නෑ තේරුණානේ එතකොට අපි හොයාගත්තා ඒ කියන්නේ මෙයා රුපියල් 5000 එකතු කරලා කිසියම් ගාණක් හොයාගත්තා මට 4 ලක්ෂ ගාණක් වෙන්නේ 4 ලක්ෂ ගාණක් හරි 4 ලක්ෂ 37000 ගාණක් 4 ලක්ෂ 37000 ගාණක් හොයාගත්තා අපෙන් අහනවා මේ එයාට account එක දැන් මේ අවුරුදු 18කට පස්සේ නේ අවුරුදු 6මාරකට පස්සේනේ 6මාරකද 5මාරකට පස්සේනේ 5මාරකට පස්සේ මේ ගාණක් තියෙනවා නම් ඒ ගානේ අද වටිනාකම එතකොට මේකට අර p සමානයි කියන එක ආදේශ කරලා උත්තරේ ගන්න බෑ ඒක මතක තියාගන්න ඕනේ මෙන්න මේක තමයි දාන්න ඕනේ a සමානයි කියන එක දාන්න ඕනේ a සමානයි r බෙදීමයි 1 ඍණ 1 ඍණ 1 දාන i වල ඍණ n වෙනි බලය i වල ඍණ n වෙනි බලය තේරුණාද ඒක මේකට අරකම දාන ෆ්‍රීකවන්සි එක කම්පවුන්ඩ් වෙන්නේ monthly ද quarterly ද semi annual ද අන්න ඒවට අදාළව ඒවා හොඳට බලලා ඉන්ට්‍රස්ට් රේට් එක ඒ අදාළ ගානින් බෙදලා අදාළ ගානින් බෙදලා මෙතනදී අදාළ ගානින් n එක ගද්දි අදාළ ගානින් ගුණ වෙන්න ඕනේ. ඒක තේරුණාද? තේරුණාද දැන් මේකේ මොකක්ද වෙන්නේ කියන්නේ? නැත්තම් නෑ කියන්න. කොහොමද? ඔව් බං තේරුණා. ඔකේ. හරි තේරුණා. හරි බං. ඊළඟ ගාන මොකක්ද කියන්නේ අමල් ලෝන් එක ගන්නවද ඊට සෙනෝරේට වන්න කියන්නේ අමල් ලෝන් එකක් ගන්නවලු අද අමල් ලෝන් එකක් ගන්නවලු අද අද වටිනාකම 20000යි අමල් ලෝන් එකක් ගන්නවලු අද annual interest rate එක 15%යි per year 15%යිලු අය එක වර්ෂයකට එකඟ වෙලා තියෙනවා සමාන ඒකක වලින් ගෙවන්නලු අවුරුදු 4ක්. අද ඉඳලා අවුරුදු 4කින් ඒ ණය ගාණ ගෙවල ඉවර කරන්න එකඟ වෙලා තියෙනවා. අවුරුදු 4කින් ඒ අදාළ ණය ගාණ ගෙවන්න එකඟ වෙලා තියෙනවා. කියන්නේ අදාළ වටිනාකම ගෙවල ඉවර කරන්න අවුරුදු 4කින්. දැන් අපෙන් ඒතර අහන්නේ මොකද්ද? what's that? අපෙන් අහන මෙයා ගෙවන වාරිකයක වටිනාකම කියන්නේ අවුරුදු 4 පුරාවට එයා අවුරුද්දට එකපාරයි අවුරුද්දක පාරක් කියන්නේ අවුරුදු 4 වල 4 පාරකින් තමයි ගෙවන්න යන්නේ සමාන ඒකක වලින් අවුරුදු 4ක් පුරාවට මෙයා මේ අද ගත්ත ලෝන් එක ගෙවනවලු මෙයා අපෙන් අහන්නේ මෙයා ගෙවන වාරිකේ මෙයා හැම අවුරුද්දෙම ගෙවන වාරිකේ වටිනාකම කීයද හරිනේ දැන් අපිට අර මොන සමීකරණ ආදේශ කරමු s සමානයි කියන එකද a සමානයි කියන එකද අපි දැන් දන්නේ මොකද්ද මෙතන s ද දන්නේ a ද දන්නේ p අපි දීලා තියෙන්නේ මේ today මෙතන අමාල උටෙන්ද today අදනේ අරන් තියෙන්නේ එහෙනම් අපි දන්නේ මොනවාගේද අදාගේ අනේ අපි මොන සමීකරණද මේකට දාන්න ඕනේ a සමානයි r බෙදීම i එක දන i වල ඒක නෙමෙයි නේද ප්‍රධානයි එක ඍණ එක ධන i වල ඍණ n වෙනි බලය හරිනේ අපි දැන් ඒනේ දන්නේ ඒ වලගේ දන්න අපි 20000යි කියලා දැන් අපි මේකෙන් හොයන්න ඕනේ r අහන්නේ ගෙවනවා අගේ කියලා අපි දැන් මේකට ආදේශ කරනවා a කීයද a 20000යි
R දන්නේ නැහැ. I වලගේ කීයද? 0.5 115. මේක බෙදන්න ඕනද මොකෙන්වත්? බෑ බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කම්පවුන්ඩ් එකේ මන්ත් මේක මොකක්වත් දීලා නැහැ. එහෙම වාර්ෂිකද මොකක්ද බෙදෙන්නේ මේ ඇනුවල් රේට් එක. ඇනුවල් රේට් එකටනේ කියන්නේ. මෙයා එකඟ වෙලා තියෙන හැම මාසෙම ගෙවන්න එක ගන්න. හරිනේ. එතන මේක බෙදන්න ඕනේ නැහැ. මොකද එකෙන් බෙදන්න තියෙන්නේ. එකෙන් බෙදුවා කියලා උලක් මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. එතන මේක මේ විදිහටම දාන්න පුළුවන්. එතන 1 ඍණ 1 දාන 0.115 115 කියන එකට ඍණ එන්නකොට කීයද දාන්නේ? අවුරුදු 4යි අවුරුද්දට කී පාරක් ගෙවනවද? එකපාරයි. එහෙනම් ඍණ 4යි. මෙහෙම අපිට ආදේශ කරපුවාම මේක මේ හොයාගන්න පුළුවන්. මේක මේකේ මේ පැත්තේ බෙදලා තියෙන එක මේ පැත්තට අරන් ගුණ කරා. මේ පැත්තේ එන උත්තරේ ආය මේකෙන් බෙදවුවා. අනේ ඒතර අපිට R උත්තර කරගත්තාට පස්සේ ඒ කියන්නේ මෙහෙම උත්තරය අරගෙන මේ R උත්තර කරාට පස්සේ අපිට R වල ගේනවා 7006යි 7006 සත 7ක් වගේ. මේකට ආසන්න වගේක් එන්නේ මේ ගාණන් ගද්දි එකපාරම කැල් එකේ මේ ඔක්කොම එකපාරම ගහලා උත්තරේ ගන්න. මේක වෙනම මේ ටික වෙනම අරගෙන මේක වෙනම ගන්න නැතුව ඔක්කොම එකපාර උත්තරය අරන් ගන්න. මෙන්න මේකට ආසන්න උත්තරයක් එන්නේ. ඒතකොට අපිට මොකද්ද අපි මේක කියන්නේ අන්තිම උත්තරේ? මෙයා මාසෙ 20000 මේ ගත්ත 20000 අවුරුදු 4කින් ගෙවනවා නම් එයා ගෙවන වාරික මේ සමාන වාරික එකේ වටිනාකම කීයද? මේ හැම අවුරුද්දම කියන්නේ 76යි 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 76යි. තේරුණාද ඒක? තේරුණාද? තේරුණා නේද? මේකෙන් ගාද මොකක් හරි බැංකුවක් ඉන්ට්‍රස්ට් රේට් එක කම්පවුන්ඩ් 1 ඉන්ට්‍රස්ට් රේට් එක දීලා තියෙනවා. ඉන්ට්‍රස්ට් රේට් එක දීලා තියෙනවා 10%යිලු. මේ මම මේ කෝස් මැනුවල් එකේ එක්සැම්පල් කරගෙන යන්නේ. මේ හදන්නේ තුන්වෙනි ගාන. එක්සැම්පල් වල තුන්වෙනි ගාන. නෑ ඇනුවල් ඉන්ට්‍රස්ට් කම්පවුන්ඩ් මන්ත්ලි ඩිටර්මයින් ද ඉක්වල් හැම මාසෙම සමාන ගාණක් තැන්පත් කරනවලු. each month 3 years අවුරුදු 3ක් receive අවුරුදු 3ක් තැන්පත් කරනවලු. අවුරුදු 3ක් තැන්පත් කරනවලු. එයා එකඟ වෙලා තියෙන 10% ගානේ අවුරුදු 3ක් තැන්පත් කරන්න. හරි අපෙන් අහන්නේ receive අවුරුදු 2ක්. ඒ කියන්නේ අවුරුදු 3ක් තැන්පත් කරන්න තමයි එකඟ වෙලා තියෙන්නේ. හැබැයි එයාට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපෙන් අවුරුදු 2ක් අවසානයේ එයාට ලැබෙන්න ඕනලු 50000ක account ලක්ෂ 5ක් account එකේ. he received ඒ කියන්නේ අවුරුදු 2ක් අවසානයේ ලක්ෂ 5ක් තියෙනවා. ඒතර අපිට අවුරුදු 3කට මෙයා හදවුවට අපිට හදන්න අවුරුදු 3කට මෙයා මේක දැන් මේක දාන්න සල්ලි දැම්මට අපිට අවශ්‍ය වෙන්නේ කීයටද? අවුරුදු 2කට අදාළ කැලේ විතරයි. මොකද අවුරුදු 2ක් අවසානයේ ලක්ෂ 5ක් ඕනේ කියලානේ කියන්නේ. ඒතර මේ කියන්නේ මෙයා අවුරුදු 3කට දාලා තියෙන්නේ 0.1 2 අවුරුදු 3කට මේක දාලා තියෙන හැබැයි අවුරුදු දෙවෙනි ලක්ෂයේදී මෙයාට ලක්ෂ 5ක් තියෙන්න ඕනේ. මෙතන ඒ account එකේ හැම මාසෙම සමාන ගාණක් දාගෙන යනවා දිගටම. හැබැයි මෙයාට අවුරුදු 2ක් අවසානයේදී ලක්ෂ 5ක් තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? කොච්චරක් දාන්න ඕනද කියලා. ඉස්සෙල් එක වගේමයි මෙතන අවුරුදු අපිට දැන් අපි පැටලෙන්න වගේ දීලා තින්නේ. අපි 3ටම හදවුවොත් එහෙම උත්තරේ හරියයිද? නෑ අපිට අදාළ වෙන්නේ අවුරුදු 2කට විතරනේ. 2කට ලක්ෂ 5ක්. අපි නම් කොහොමද ගහගන්නේ? මේ අපි දැන් බලනවා මේ 50 මේ ලක්ෂ 5 කියන්නේ මොන වටිනාකමද? ඒ වටිනාකමක්ද S වටිනාකමක්ද? කවදා වටිනාකමක්ද මේ දෙන්නේ? අවුරුදු 2කට පස්සේ අවුරුදු දෙවනි අවුරුද්ද. එහෙනම් මොන වටිනාකමක්ද? FP. ඒ කියන්නේ අපි මොන සමීකරණ මොනකටද ආදේශ කරනවද මේ ඔක්කොම? S කියන එකට. S සමානයි R බෙදීම I බෙදන I වල ඉන්වෙනි බලේ ඍණ 1. මේකට ආදේශ කරන්න. අපි දන්නේ S කියන්නේ future value හොය. දීලා තියෙන future value එකනේ දීලා තියෙන්නේ.
ෆියුචර් වැලියු එක ලක්ෂ 5යි. අවුරුදු දෙකකට පස්සේ තමයි මේ ලක්ෂ 5. අවුරුදු දෙකකට පස්සේ ලැබෙන ගාණ ලක්ෂ 2. ලක්ෂ 5. ඒතර අපි ආදේශ කරනවා මේ පැත්තට ලක්ෂ 5යි. R දන්නේ ආ තමයි අපි හොයන්නේ. I කීයද? 110යි. කම්පවුන්ඩ් වෙන්නේ මන්තිලු. එහෙනම් මේක මෙහෙම තියලා හරියන්නේ 112 බෙදන්න ඕනේ. n එකත් ගුණ කරන්න 12යි. 112යි. ඒතර කීයද? 110 බෙදීම 12. වරහන් ඇතුලේ එක ධන I කියන්නේ 110 බෙදීම 12. n කියන්නේ අවුරුදු දෙකක් 12යි 12යි කියන අවුරුදු දෙකක් දෙවර අවුරුදු ගාන දෙකයි අවුරුද්දට 12 පාරක් ගන්න අඩු කිරීම ඍණ 1. මේකේ අන්තිමට අපිට උත්තර එනවා r මේ ගණනය කරලා අන්තිමට r ඉතුරු වෙනවනේ මේ පැත්තේ. මේ පැත්තේ ලැවල් හරි මොනවා හරි කරලා r අපි තනි කරගන්න ඕනේ. ඒක පුළුවන්. r උත්තර කරපුවම අපිට එනවා 18829යි 740. 18829යි 740. එතකොට මොකද්ද කියන්නේ? මොකද්ද මේකෙන් කියුවේ? මෙයා අවුරුදු 3ක් එකඟ වෙලා 110ක පොලි අනුපාතය මාසෙට කම්පවුන්ඩ් වෙන පොලි අනුපාතයක් යටතේ අවුරුදු දෙකකින් ලක්ෂ 5ක් ලැබෙන්න නම් මෙයා හැම මාසෙම කීයක් තැන්පත් කරන්න ඕනේද? 18829 740. තේරුණාද? තේරුණා. ඊළඟට එක්සර්සයිස් වලට මොකද මේ එක්සර්සයිස් වලින් කියන්නේ පළවෙනි එක හරි සුනිල් කියලා කෙනෙක් ඉන්නවා එයා ගයක් ගන්නවලු ඩවුන් පේමන්ට් එකක් කරනවලු 50000. කියන්නේ මුලින්ම ගෙවනවලු ලක්ෂ 5ක් ගෙවනවලු. ලක්ෂ 5ක් ගෙවනවලු පළවෙනි ගෙවන්න එකඟ වෙලා තියෙනවා. ගෙවලා ඊට පස්සේ එකඟ වෙලා තියෙනවලු හැම මාසෙම end of the year ඊළඟ අවුරුදු 10 ඇතුළත හැම මාසෙම each month හැම මාසෙම රුපියල් 8066.75 ගානේ හැම මාසෙම ඊළඟ අවුරුදු 10 ඇතුළත ගෙවන්න යා එකඟ වෙලා තියෙනවලු. ඉන්ටරෙස්ට් රේට් එක 105යි 115යි. ඉන්ටරෙස්ට් රේට් එක 115ක් යටතේ පළවෙනියෙන්ම රුපියල් 50000ක් ගෙවනවලු. අද රුපියල් 50000 නේ ලක්ෂ 5ක්. අද රුපියල් ලක්ෂ 5ක් ගෙවලා ඊළඟ අවුරුදු 10 තුල හැම මාසෙම 8666.75 ගාන ගෙවන්න එකඟ වෙලා තියෙනවලු. අපෙන් අහන්නේ මොකද්ද? find the cash. අහනවා මේකේ වටිනාකම කීයද? ගෙදර වටිනාකම කීයද? තේරෙනවනේ. ඒ කියන්නේ මෙයා මේ වලින් 50000ක් ගෙවනවා අය 8600 ගානේ ගානකුත් ගෙවනවා. අහන්නේ ගෙදර වටිනාකම. ගෙදර වටිනාකම කවදද දන්නේ අපි? අපි ගේ ගන්නේ කවද්ද? දැන් අපි ගෙයක් දැන් ගෙයක් ගන්න යනවා. ගේ ගත්තට පස්සේ අවුරුදු ගානක් ගන්න කියන්නේ අද වටිනාකම අපිට කියන්නේ. අද මම මේ ගේ විකුණනවා අද වටිනාකම. අදනේ කියන්නේ මම අදනේ විකුණන්නේ. ලක්ෂ 10ට විකුණනවා මම අද. අන්න ඒ වගේ එකක්. ලක්ෂ 10 මම දැන් උදාහරණයක් විදිහට මේක ලක්ෂ 10ක් කියලා හිතනවා. ලක්ෂ 10ක් මම මෙයා දැන් සුනිල් යනවා ගන්න. ගෙදර කීයද කියලා අහනවා. ලක්ෂ 10යි කියනවා. මෙයාගේ අතේ ලක්ෂ 5ක් තියෙනවා. මෙයා ලක්ෂ 5ක් ගෙව්වා. ඉතුරු එක මාසෙට 8066 ගානේ ගෙවනවා වගේ එකක් කියන්නේ. අපි දැන් අපෙන් අහන්නේ මුළු ගේ වටිනාකම. ඒතර අපි කොහොමද හොයන්නේ? මේ අදාළ වටිනාකමේ මොනවාගේද ගන්න ඕනේ? අනාගතගේ අරන් වැඩක්ද? නෑ අනාගතගේ අරන් වැඩක් නෑ. අනාගතගේ ගත්තත් අපිට ආයේ රිවර්ස් කරලා ආයේ මුලට එන්නේ නෑ. එහෙනම් අපිට මේක කෙලිම හොයන්න පුළුවන් නේ අර. වර්තමානය ගෙන ඕනේ මේකේ. 8666 ගානේ මෙයා අවුරුදු 10ක් ගෙවන එකේ අද ගෙවන්නේ. මොකද අපි අදනේ ගේ ගන්න. මෙයා අහන්නේ අද ගේ ගද්දි ගේ ගෙදර වටිනාකම. මෙයා කියන්නේ එයා කීයටද මේක විකුණන එකඟ වෙලා වගේ මේක. එතන මොන සමීකරණයද දාන්නේ? ඒ සමානයි. ඒ අද වටිනාකමනේ. ඒ කියන්නේ ගේ ගන්න දවසටනේ හොයන්න ඕනේ. අද ගේ ගන්න. අවුරුදු 10කට පස්සේ තමයි ගෙවල ඉවර කරන්නේ. හැබැයි අදනේ ගේ ගන්න. අද වටිනාකම හොයන්න. ඒක තේරෙනවද? මං කියප එක තේරෙනවද? ඔව් බං හරි තේරුණා. එතකොට මොකද අපි අද වටිනාකම් හොයනවා නම් ඒ මොකද මේ වගේ ඇනුයිටිස් වල ඒ කියන්නේ සමාන වාරික වලින් ගෙවන එක අද වටිනාකම් හොයන්න කොහොමද? ඒ සමානයි කරන එක. මොකද ඒ සමානයි
R sorry R බෙදීම I R බෙදීම I එක ඍණ එක ධන I වල ඍණ නිලි වලින් හරි අපි මේකට ආදේශ කරනවා දැන් බලන්න ඒ දන්නේ නැහැ ඒ තමයි අපි හොයන්නේ R දන්නවා වාරික ජීවන වාරික 8066යි 775යි 115යි මෙයා මාසිකවද කියන්නේ each මාසිකවල each month එහෙනම් මේක මොකද කරන්න මේ 15 කියන එක 12න් බෙදන්න ඕන එහෙනම් කොහොමද 100ට 15 බෙදීම 12 100ට 15 බෙදීම 12 වරහන් ඇතුලේ එක ඍණ එක ධන 100ට 15 බෙදීම 12 100ට 15 බෙදීම 12 ඍණ වල අගේ කීයද අවුරුදු කීයද ගෙවන්න තියෙන්නේ ඊළඟ අවුරුදු 10 ඇතුළත 12 වරක් 10 120යි අවුරුදු 10ක් ගෙවන අවුරුද්දට 12 පාරක් ගන්න කම්පවුන්ඩ් මන්ත්ලි ඉන්න 12 වරක් 10 120යි මෙහෙම කරපුවාම අපිට ඒ වල අග එනවා මෙන්න මේක කැලලකින් සම්පූර්ණයෙන්ම කැලලකට දාලා ඒක ගත්තාම ඒ වල අග එනවා 5 ලක්ෂ 2000 5 ලක්ෂයයි 5 ලක්ෂ 2යි 7 9යි 8ක් 5 ලක්ෂ 2යි 7 9යි 798ක් වගේ එනවා මේක ආසන්න ගානට එයි මේ ඔක්කොම මේ වෙන වෙනම ගත්තොත් නම් ලොකු වෙනසක් එනවා මේක හොයලා ඉවරලා මේකෙන් ගුණ කරොත් නම් උත්තරේ වෙනස වෙනද සම්පූර්ණයෙන්ම මේ ගාන ගද්දිම මේ සම්පූර්ණ ගානම කැලේ ගාන වරහන් ඇතුළත දා අගයන එතන මේ වගේ ගානක් එනවා එතන මේ අපි හොයාගත්ත කවත් මේ මොකද්ද හොයාගත්තේ මෙයා 8066යි ගානේ ගෙවලා අවුරුදු 10ක අවසන් ගෙවන එකේ අද වටිනාකම අද කීයද 5 ලක්ෂ 2.98යි මේ හොයාගත්තේ මේ අපි ගෙවන ගාන එයා කියන්නේ අර ගෙවන්න ඕන ගානනේ මේ හොයාගත්තේ මේක විතරද මෙයා ගේ ගන්න වියදම් කරේ නෑ එයා මුලින්ම කරේ මොකද ලක්ෂ 5ක ඩවුන් පේමන්ට් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 5ක් මුලින්ම එයාට ගෙවලා. එතකොට අපි ගේ මුළු වටිනාකම මේක විතර නෙමෙයිනේ. දැන් මේකත් එන්න ඕනේ. මොකද එයා ලක්ෂ 5ක් තව ගෙවලා තියෙනවානේ. ලක්ෂ 5යි. එතන සම්පූර්ණ ගේ විතර වටිනාකම කීයද? ලක්ෂ 10යි 798යි. ඔව්. මෙතන දෙකක් තියෙනවා. 2.98. තේරුණාද ඒක? තේරුණාද? තේරුණා මේ ටික ඉක්මනට ගන්නවා ඊළඟට තව හවසත් මේ පබ් කුප්පියක් තියෙනවා හවස 9 හවස නේ රෑ 9 ඒකටත් කට්ටියම ඉන්න හරි ඊළඟ එක මොකද්ද හරි හරි මේකෙත් මොකද ඉන්ට්‍රස්ට් රේට් එක 124ක් කියලා තියෙනවා මේකේ හැම මාසෙ each month ගෙවනවලු R වලදී අර දීලා තියෙනවා රුපියල් 2600ක් කියලා මාස කීයද මාස ඊළඟ මාස 23 ඇතුළත ඒ කියන්නේ හරි කියන මාස 23ක් ඇතුළත ඊළඟ මාස 23 ඇතුළත හොඳ ෆයිනල් පේනවා මාස 23ක් ගෙවනවලු 2600 ගන්න මේක කියන්නේ මොකද්ද මෙයා මොකක් හරි ණයක් කරන්නේ මන්ති මාස 23ක් මෙයා ගෙවනවලු 2600 ගානේ. හරිද? ඒ කියන්නේ 124ක් ගානේ අරන් තියෙන්නේ. මාස 6ක් ගෙවනවලු 2600 ගානේ. මාස 6කට ගෙවනවලු 2600. එයාගේ අන්තිම පේමන්ට් එක. ෆයිනල් පේමන්ට් එක අන්තිම ඒ කියන්නේ 23 මාස 23 මෙහෙම කළා 24 වෙනි මාසේ එයා ගෙවනවලු 3925යි 7 2ක් 3925. ඒ කියන්නේ මාස 23 2600 ගානේ ගෙවනවලු අන්තිම පේමන්ට් එක කියන්නේ 24 වෙනි මාසේ ගෙවනවලු 3925. අපෙන් අහන්නේ මෙයාගේ ණය මුදලේ වටිනාකම. ඒ කියන්නේ මෙයා ගත්ත ණය මුදලේ වටිනාකම. එතකොට කොහොමද වන්නේ? අපි දැන් ඉස්සෙල්ලා හොයන්න ඕනේ මේ 2600 ගානේ මාස 23කට ගෙවන අගේ. හරි. ඉතින් ගමු.
දැන් අපි මේ ටික දන්නවනේ. දැන් අපි හිතමු මොනාගේද හොයන්න ඕනේ මේකේ. අපි ණය ගන්න ණයක් ගන්න කියලා ඉවරනාට පස්සේ ණයක් ගන්න අදද? අපි ණයක් ගන්න අදනේ. ඒ කියන්නේ අද ගත්ත ණයනේ අපි ගෙවන්නේ. ගන්න කලින් ගෙවන්නේ නැහැනේ. ඒතර අපි හොයන්න ඕනේ මොන වටිනාකමද හොයන්න ඕනේ? ණය මුදල හොයනවා කිව්වොත් එහෙම අපි ගෙවන වටිනාකමද හොයන්නේ නැහැ. අපි අද ගත්ත ණය. එහෙනම් අපි හොයන්නේ මොනවගේ? අද ගත්ත. මෙහෙම ගෙවන එකේ අද වටිනාකම. අදනේ අපි ණය ගන්නෙ. ඒතර කොහමද? සමානයි R I බෙදීම 1 ඍණ 1 ධන I වල ඍණ එල්වෙනි බලය. අපෙන් අහන්නේ මේ A වල වටිනාකම. ඒ කියන්නේ අද වටිනාකම. අපි දැන් පළවෙනියෙන් ගන්නවා අර 2600. 2600 මාස 23ක් ගෙවනවලු. අන්න එහෙම 2600 මාස 23ක් ගන්න අද කීයක ණයක් ගත්තද කියන එක තමයි බලන්නේ මේ. වටිනාකමද 2600යි. I වල වටිනාකම I කීයද 100ට 24යි. 124 බෙදීම 12ක් මන්ත්‍රීනේ. 1 ඍණ 1 ධන 124 බෙදීම 12 ඍණ කීයද 23යි. මාස 23ක් කියලා තියෙනව නේද? මාස 23ක් කියලා කෙලින්ම දීලා තියෙනවනේ. ඒතර 23 කියලා දාගන්න. මෙහෙම ආදේශ කරපුවාම අපිට උත්තරයක් එනවා A වලට අගයක්. මේකට මෙහෙම ආදේශ කරපුවාම අපිට A වලට අගයක් එනවා. 47559යි 773. 47559 773. මේ කවද එකද හොයාගත්තේ? කවදටද මේ හොයාගත්තේ අපි? මාස 23කට ගෙව මාස 23ක් ඇතුළත ගෙවන එකේ අද වටිනාකම. හරිනේ. දැන් මේක විතරද ගෙවන්න තියෙන්නේ? නෑ. මෙයා තව වාරිකයක් ගෙවනවා නේද? මේ අපි හොයාගත්තේ මාස 23ට අර 2600 ගානේ ගෙවන එකේ අද වටිනාකම. කියන්නේ ලෝන් එක ගත්ත එකේ අද වටිනාකම හොයාගත්තා. ඊට පස්සේ මෙයාලා කියනවා තව ෆයිනල් පේමන්ට් එකකුත් තියෙනවනේ. ෆයිනල් පේමන්ට් එකේ අගය කීයද? R 3925යි 0.2යි 3925යි 7.2යි. හරිනේ. අපි දැන් ඒකෙත් හොයන්න ඕනේ. දැන් මේකෙන් නෙමෙයි ණය මුද්‍රේ නේ. තව මේ අන්තිම වාරිකයකුත් ගෙවන්න තියෙනවා. ඒතර අපි ඒකේ අද වටිනාකම හොයනවා. දැන් මේක මෙහෙම හිතමු. මේ ඔක්කොම සමාන වටිනාකම් වලින් නේද ගියේ? සමාන වටිනාකම් වලින් ගියේ. දැන් මේක බලපුවාම තේරෙනව නේද? සමාන වටිනාකම් වලින්මුත් නෙවෙයි කියලා තියෙන්නේ. නිකම්ම එකපාර ඩොක් ගාලා ගෙවපු 3925. කොහෙටවත් සම්බන්ධයක් නැහැ නේද? සමාන කාල පරතරයක් වෙනවා. සමාන කාල හැබැයි මේක අගයන් සමානද? අගයන් සමාන වුණොත් තමයි අපිට මේක ආදේශ කරන්න පුළුවන්. මේ වගේ ඒවා ගොඩාක් තිබින්දනේ අපි මේක ආදේශ කරේ 2600 ගොඩාක් තිබින්ද. දැන් මේකේ මොකද 3925 එකයි තියෙන්නේ. 3925 එකයි තියෙන්නේ. එකපාරක වාරිකයක් දාපන්. අන්න එහෙම ඩොග් ගාලා දාන ඒවාට මොකද්ද අපි කරපු සමීකරණේ? කලින් හදාවේ කොහොමද අපි මේ එකපාර සල්ලි ගොඩක් දාන්නේ? හරි මොකක් හරි එකපාරක් දාන්නේ ඒවට. P සමානයි ඒ වගේ දුන්නාම අපි මොකද අර S සමානයි කියලා ගත්ත එකේ අනිත් පැත්ත එක. P සමානයි S බෙදීම 1 ධනයි. මේවා මතකද කලින් මේ අරක ඇදුවා කලින් වීඩියෝ එකේ හදනවා මේ ටික. ඒ කියන්නේ එකපාර ඩොග් ගාලා ගන්න සල්ලි ගානක් අපිට මේක ආදේශ කරන්න බෑ. මොකද මේක හැමපාරම දාපු එක නෙමෙයි. 3935 ගොඩක් දාලා තිබ්බොත් තමයි මේ වගේ ගොඩක් සමාන වාරික වලින් ගොඩක් දාලා තිබ්බොත් තමයි මේවා ආදේශ කරන්න පුළුවන්. මම කිව්වනේ අර මේක එන්නේ අර මේ ළඟ ඒවා වල වටිනාකම වෙනස් වෙන අන්නේ සිද්ධිහින්න තමයි මෙන්න මේ වගේ සමීකරණයකුත් එන්නේ. නැත්නම් අපිට මෙන්න මේවා ආදේශ කරලා ගන්න පුළුවන්. අන්න S සමානයි P ගුණ P වරක් 1 ධන I වල n වෙනි බලය. එහෙනම් අපි P සමාන කරන්නේ කොහොමද? S සමාන සූත්‍රය නේ ඒක. අතට P සමාන කරන්නේ කොහොමද? වර්තමානගේ PV නේ හොයන්නේ අපි හැම එකම. P සමානයි S බෙදීම 1 ධන I වල n වෙනි බලය. මේක මතකද? කලින් එකේ කතා කරා. ඒ කියන්නේ එකපාර සල්ලි ගොඩක් ඩොක් ගාලා දාපු යන්නේ මේක. කඩාන එකේ සමාන ඒවා නෙවෙයි. සල්ලි ගොඩක් දාපුවම ඒකේ අද වටිනාකම හොයන්නම් කොහොමද? අපි ඒකට P සමීකරණයට ආදේශ කරා. ඒක මතකද? මතක නැත්නම් වීඩියෝ එක බලන්න. ඒකේ කියන ඔක්කොම මේක. ඒ කියන්නේ සල්ලි ගොඩක් දාපු ඉඳලා එකපාරටම මේ සූත්‍රය ආදේශ කරා. මේක ආදේශ කරන්න බෑ. මොකද මේක ආදේශ කරන්නේ එක සමාන සල්ලි ගොඩක් සමාන මාස වාරික වලින් දාන්න ගියා. මේක මාස 24කට පස්සේ එකපාරටම මේක දාන්න. මේකට කලින් කවදාවත් මේ වගේ සමාන ගණනක්වත් අදාළ කාලපරාසය තුළ දාලා නැහැ. එහෙනම් මේකට ආදේශ කරන්න පුළුවන්. P සමානයි කියන එක. ආයතන කොහොමද දෙන්නේ? මේ දීලා තියෙන්නේ FP එකක් නේ. අනාගත කියන්නේ. අනාගතෙන් ගෙවන්නේ කවද 3925 ගෙවන්නේ මාස 24කට පස්සේ. එතන මාස විතර කියන්නේ අවුරුදු දෙකකට පස්සේ ගෙවනා කියන්නේ. එතන මේක ෆියුචර් වැලියු එකක්.
ආයෙන ෆියුචර් වැලියු අපි දන්නේ එතකොට S නේ අපිට හොයන්න අදාගෙන අපිට ලෝන් එකේ අද වටිනාකම මොන හොයන්නේ ආයෙන අපි කොහොමද P සමානයි S වලගේ 3925.7.2ක් එක දන අර මේ පොලි අනුපාත සමානයි 24 බෙදීම 12 පොලි අනුපාතය කියලා දෙනවනේ කො 24 බෙදීම 12 24 බෙදීම 12 එන කාලය කීයද මාස 24 මාස 24කට පස්සේනේ මේ සල්ලි හම්බෙන්නේ මාස 24 ඒතර අගේ කීයද මේකෙන් එනවා වගේ 2440යි 720ක් 2400 ඒ කියන්නේ මේ අපි ගෙවන අන්තිම වාරිකයේ අද වටිනාකම අන්තිම වටින එකපාර දාන සල්ලි ප්‍රමාණය අද වටිනාකම 2440යි 740යි 2440 දැන් අපිට ආවා ඒකෙත් අද අන්තිමට ගෙවන වාරිකයේත් අද වටිනාකම P දැන් අපිට පුළුවන් ඒතර ලෝන් එකේ වටිනාකම කීයද මේ මේකත් හොයාගත්තේ P අද වටිනාකමට මේක හොයාගත්තෙත් අද වටිනාකම මේ තමයි යා ගෙවන ලෝන් ඒ වල දෙකේ එකතු ඒ කියන්නේ ගෙවන පේමන්ට් කරන ඒවල දෙක ඒතර කීයද 47559යි 773ට එකතු කරන්න ඕනේ 2440යි 720 2440යි 720 ඒතර අන්තිමේට මේ ආරන් තියෙන ලෝන් එකේ වටිනාකම වෙනවා 50,000 7 50,000 නෙවෙයි 49999යි 7 93ක් වගේ ගාණක් කියන්නේ කොහොමත් 50,000ට ආසන්න ගාණක් එන්නේ. ඒ කියන්නේ හරියට මේ හරියට හදුවොත් 50,000ට ආසන්න ගාණක් එන්නේ මේ මම හදා විදිහට 49990 ගාණක් එන්නේ. තේරෙනවද? අතර මේකේ ලෝන් එකේ වටිනාකම මේ අද ගත්ත ලෝන් එකේ වටිනාකම 49999 ඕක එන්නේ මම හිතන්නේ 50,000යි 7 ගාණක් එන්නේ. හරියට ආවනේ. තේරුණාද මේක? ඔව් බන් තේරුණා.